වස්සාන ධර්ම දේශනා. සාමාන්‍යයෙන් අතිචිරන් නිවාසේන පියෝ භවති අප්පියෝ. බොහෝ කාලයක් එකට වාසය කිරීමෙන් ප්‍රියයන්ද අප්‍රිය වේ. ඒක තමයි ස්වභාවය. එතකොට අම්මත් එක්ක එකට වාසය කරනකොට තාත්තත් එක්ක එකට වාසය කරනකොට සමහර විට අම්මව එපා වෙන ගති තාත්තව එපා වෙන ගති ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ එපා වීම Tamanට අකුසලයකට හේතුවක්නේ. සමහරක් විට තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් ටික පැහැර හරින්න හේතුවක්. එතකොට මොකද වෙන්නේ? දෙමව්පියෝ නැති දවසක පසුතැවෙන්න ඒක හේතුවක්. එතකොට ඒක අකුසලයට බර වෙච්ච, පිරිහීමට හේතු වෙච්ච, අභාග්‍ය සම්පන්න තත්වයකට වැටෙන්න හේතු වන සිටිවිල්ල. අම්මව එපා වුණා නම්, තාත්තව එපා වුණා නම්, එතකොට අම්මව තාත්තව එපා වෙන්න ඉඩ නොදී අම්මා පිළිබඳව හැඟීම ආදරය තාත්ත පිළිබඳව හැඟීම ආදරය රඳවගෙන යන්න නම් ඒ අය මව් ගුණ නැවත නැවත මෙනෙහි කළ යුතුයි. පිය ගුණ නැවත නැවත මෙනෙහි කළ යුතුයි. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම ශ්‍රද්ධාව රඳවා ගැනීමට හේතුවක්. එය ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතුවක්. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මෑණියන් විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ 1972 වසරේ මාර්තු මාස 10 වන දින පරලෝසපත් කුරුණෑගල දම්බොක්ක බෝයගනේ විසූ එච්.එස්. ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට සහ පරලෝසපත් ලීලාවතී ප්‍රනාන්දු ආදරණීය මෑණියන්ටත් හැරිසන් හෙට්ටිහේවා දයාබර ස්වාමි පුරුෂයාටත් සරත් ප්‍රනාන්දු දයාබර සොයුරා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කම අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ පීති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ථ යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමහාරෝ අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය uppannasva pīti sambojjangassa bhavanāya පාරිපූරියාති. සදහවත් කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මදේශනාවයි මේ වෙලාවේදී ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි
ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මෑණියන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒක රාශී වෙලා. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 1972 වසරේ මාර්තු මාසේ 10 වන දින පරලෝ සැපත් කුරුණෑගල දම්බොක්ක බෝයගනේ විසූ එච්.එස්. ප්‍රනාන්දු ආදරණීය පියාණන් එවැගේම පරලෝ සැපත් ලීලාවතී ප්‍රනාන්දු ආදරණීය මෑණියන් හැරිසන් හෙට්ටිහේවා ආදරණීය ස්වාමි පුරුෂයාණන් සරත් ප්‍රනාන්දු ආදරණීය සහෝදරයා ඇතුළු නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හැම කෙනෙකුටම උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිස හේතු වන වටිනා අනුශාසනාවක් බවට පත් වෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ධර්මාවබෝධය පිණිස නිර්වාණ අවබෝධය පිණිස අප තුල තිබිය යුතු වටිනා අංගයක් පිළිබඳව. මේ හැමෝම අහලා තියෙනවා බොජ්ජංග ධර්ම පිළිබඳව. පිරුවානා පොත් වහන්සේ පෙරලනකොට අපට හමු වෙනවා බොජ්ජංග සූත්‍ර, කස්සපත්තේර බොජ්ජංග යනාදී වශයෙන්. මේ බොජ්ජංග සූත්‍ර අසනීප තත්වයේ සිටින රෝගීන්ට නිරෝගී භාවය ගෙන දෙන්න හේතු වන සූත්‍ර දේශනා හැටියට අපේ ලොකු විශ්වාසයකුත් තිබෙනවා. ඒකට හේතුව තමයි රහතන් වහන්සේලා අසනීප වෙච්ච වෙලාවල් වලදී මේ බොජ්ජංග ධර්ම පිළිබඳව සිදු කළ අනුශාසනා ශ්‍රවණය කිරීමෙන් උන්වහන්සේලා නිරෝගී තත්වයට පත් වුණා. කස්සපත්තේර බොජ්ජංග සූත්‍රය ගැන කල්පනා කළොත් ඒ සූත්‍ර දේශනාවේ නිධාන කතාව පිළිබඳව කල්පනා කළොත් ඒ තුලත් අන්තර්ගත වෙන්නේ අසනීප තත්වයේ වැඩහිටි මහරහතන් වහන්සේ නමකට නිරෝගී ස්වභාවය ඇතිවෙච්ච සූත්‍රයක් හැටියට. මේ බොජ්ජංග ධර්ම 7ක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ඒ බොජ්ජංග ධර්ම 7න් අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රීති සම්බොජ්ජංගය ගැන. ප්‍රීති සම්බොජ්ජංගය පිළිබඳව විග්‍රහ කරනකොට පළවෙනියටම අපි තේරුම් ගන්න ඕන බොජ්ජංග කියලා කියන්නේ කුමන අදහසක්ද කියන එක. බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග. බෝධි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය, ධර්මාවබෝධය, අවිද්‍යාව දුරු කිරීම, චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. අන්න ඒ ධර්මාවබෝධයේ පිණිස හේතු වන පියවරක්, කොටසක්, හේතුවක්. අංග කියලා කියන්නේ ඒකයි. අංග කියලා කියන්නේ කොටසක්, පියවරක්. එතකොට ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා, නිර්වාණය සලසා ගැනීම සඳහා හේතු වන එක් පියවරක් තමයි, එක් අංගයක් තමයි ප්‍රීතිය කියලා සඳහන් කරන්නේ. දැන් මේ පීති සම්බොජ්ජංගය පිළිබඳව කතා කරන්නට පෙර අපට හමුවන බෝධි අංගය තමයි, නැත්නම් බොජ්ජංගය තමයි විරිය සම්බොජ්ජංගය. විරිය සම්බොජ්ජංගය කියලා කියන්නේ ධර්මාවබෝධය පිණිස හේතු වන වීරිය නැමැති අංගය, උත්සාහය, උනන්දුව, කැපකිරීම. ධර්මාවබෝධය ලබා ගැනීම පිණිස ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න
අප තුළ තිබිය යුතුයි වීර්ය, උත්සාහය. ඒ උත්සාහය පදනම් කරගෙන, වීර්ය පදනම් කරගෙන, වීර්යෙන් ඉදිරියට ඇදෙනකොට, පියවර තබනකොට, ඒ වීර්ය නිසාම තමන්ට භුක්ති විඳින්න ලැබෙන ප්‍රතිඵල පිළිබඳව ඇතිවන ප්‍රීතිය නිවන සලසා ගන්නා මොහොත දක්වාම වීර්ය වැඩි කරගන්න, පවත්වා ගන්න. එහෙම නැත්නම් ආරම්භක ධාතු වීරයෙන් නික්කම ධාතු වීරයටත්, නික්කම ධාතු වීරයෙන් පරක්කම ධාතු වීරය වෙතට ගමන් කරන්න, තමන් බලාපොරොත්තු වන ඉලක්කය වෙතට ගමන් කිරීම පිණිස හේතු වන ප්‍රීතිය. අපි දන්නවා ආධ්‍යාත්මික ගමන පිළිබඳව පමණක් නෙවෙයි, අනෙකුත් ක්‍රියාකාරකම් පිළිබඳව කල්පනා කරනකොටත් අපිට මහන්සි වෙනකොට යම්කිසි ප්‍රතිඵලයක් අපි අපේක්ෂා කළා නම් ඒ ප්‍රතිඵලය ලැබෙනකොට අපේ හිතේ ඇතිවෙනවා සතුට. ඒ සතුට කියන එක ඒ වීර්ය වර්ධනය කරන්න හේතුවක්. දැන් යම්කිසි රැකියාවක යෙදෙනකොට යම්කිසි මහන්සියක් වෙනවා. ඒ මහන්සියට සරිලන ප්‍රතිඵලයක් ලැබෙනකොට ආසාව කියන එක මතුවෙනවා. ප්‍රීතිය කියන එක මතුවෙනවා. ඒ ප්‍රීතිය කියන එක මතුවෙනකොට ඒ වැඩ කටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යන්න අපට එය බලයක් බවට පත් වෙනවා. දැන් තමන් මහන්සි වෙනකොට ඒ මහන්සියට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් ඒ ප්‍රතිඵල නොලැබෙන තැනදී ප්‍රීතිය කියන එක එන්නේ නැහැ. ප්‍රීතිය කියන එක එන්නේ නැති වුනහම වීර්ය පවත්වාගෙන යන්න අපහසු වෙනවා. ඒ නිසා මෙතනදී ආධ්‍යාත්මික ගමන පිළිබඳවයි කතා කරන්නේ විශේෂයෙන්. ඒ ආධ්‍යාත්මික ගමනෙහි වීර්යෙන් යනකොට ඒ ප්‍රතිඵල මතුවෙනකොට ඒ ප්‍රතිඵල පිළිබඳව ඇතිවන නිරාමිස ප්‍රීතිය තමයි මේ පීති සම්බොජ්ජංගය කියලා හඳුන්වන්නේ. දැන් බොජ්ජංග කියන කාරණාව පිළිබඳව අපි යම්කිසි අදහසක් ඇති කරගත්තා. බොජ්ජංග කියන්නේ බෝධි අංග. බෝධි කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. අංග කියන්නේ ඒ සඳහා හේතු වන පියවරක්, කොටසක්. එතකොට ඒ කොටස තමයි ප්‍රීතිය. දැන් ප්‍රීතිය පිළිබඳව කල්පනා කරනකොටත් එතනදී විග්‍රහයක් කරන්න වෙනවා. මොකද හේතුව මේ කතා කරන්නේ ආධ්‍යාත්මික දියුණුවක් ගැන. නිවන සලසා ගැනීම පිණිස හේතු වන ප්‍රීතියක් ගැන. එතකොට ප්‍රීතිය කියන වචනය ඇතුලේ මේ බොජ්ජංගයක් බවට පත් වෙන්න හේතු වන අර්ථය අපි සොයා ගන්න ඕන. ඒක හරිම වැදගත්. මොකද හේතුව මේ වචන පිළිබඳව කල්පනා කරනකොට එකම වචනය තමයි. නමුත් ඒ වචනය භාවිතා කරපු තැනට අනුව අර්ථ වෙනස් වෙනවා. ඒ අර්ථ වෙනස් වෙන එක අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැත්නම් සමහර විට ඒ වචනේ අර්ථය වෙන අර්ථයක් බවට පරිවර්තනය කරගත්තොත් ඒකේනා නිවැරදි ප්‍රීතිය මොකක්ද කියලා හඳුනාගත්ත කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනදී බොජ්ජංගයකට අයිති වෙච්ච ප්‍රීති සම්බොජ්ජංගය තුල කතා කරන ප්‍රීතිය මොකක්ද කියන එකත් විග්‍රහ කරන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රීතිය කොටස් දෙකකට බෙදෙනවා. නැත්නම් සතුට කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සාමිස ප්‍රීතිය සහ නිරාමිස ප්‍රීතිය. සාමිස ප්‍රීතිය කියලා කියන්නේ අපි බොහෝ විට වින්දනය කරන සතුට. ගෙවල් දොරවල් නිසා, යාන වාහන නිසා, මිල මුදල් නිසා, දරුවෝ නිසා, ස්වාමියා නිසා, ඒ වගේම භාර්යාව නිසා මේ විදියට භෞතික දේවල්, වස්තුන්, පුද්ගලයින් පිළිබඳව ලෞකික වශයෙන් ඇති කරගන්න ප්‍රීතිය අපි කියනවා සාමිස ප්‍රීතිය කියලා. එතකොට දැන් මේ විවිධ දේවල්, තමන් ආස කරන දේවල් ලැබෙනකොට ඇතිවන එක්තරා ප්‍රීතියක් තමයි ඔය සාමිස ප්‍රීතිය කියලා කියන්නේ. හැබැයි ඒකේ නිවනට හේතු වන ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ, සසරේ පැවැත්මට හේතුවක්. ඉඩකඩම් ගැන, යාන වාහන, ඊළඟට මිල මුදල් පිළිබඳව කල්පනා කරනකොටත් සතුටක් මතුවෙනවා තමයි. හැබැයි ඒ සතුට නිවනට හේතුවක් නෙවෙයි.
එතකොට ඒවට කියනවා සාමිස ප්‍රීති කියලා. ඊළඟට තියෙනවා නිරාමිස ප්‍රීතිය. නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ පටිසෝතගාමී පිළිවෙතක් අනුගමනය කරනකොට තමන්ගේ හිත තුළ ඇතිවන සතුට. ඒක ආධ්‍යාත්මිකයි. භාවනාව ප්‍රගුණ කරනකොට කෙලෙස් යටපත් වෙනකොට ඇතිවන සතුට. ඊළඟට බුදුගුණ මෙනෙහි කරනකොට තමන්ගේ හිත තුළ ඇතිවෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාදී ගුණධර්ම පිළිබඳව කල්පනා කරනකොට ඒවා අයිති වෙන්නේ නිරාමිස ප්‍රීතියට. ඒක පටිසෝතගාමී පිළිවෙතට හේතුවක්. ඒ කියන්නේ නිවන් කරා යොමු වන ගමනට හේතුවක්. අන්න ඒ නිරාමිස ප්‍රීතිය කියන එක තමයි මේ බොජ්ජංගයක් බවට පත් වෙන්නේ. නැතුව මේ ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් පිළිබඳ තමන් ලෞකික වශයෙන් කෙලෙස් වලට බරව ආසා කරන දේවල් ලැබෙනකොට හිතේ ඇතිවෙන සතුට නිරාමිස ප්‍රීතියක් වෙන්නේ නැහැ. ඒක බොජ්ජංගයක් වෙන්නේ නැහැ. එතකොට බොජ්ජංග කතාවේදී අපි ප්‍රීතිය කියන එක පිළිබඳව හඳුනා ගන්න ඕන. එතනදී පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ කියන නිරාමිස ප්‍රීතිය. එතකොට මෙන්න මේ නිරාමිස ප්‍රීතිය නැමැති ධර්මාවබෝධයේ පිණිස හේතු වන අංගය අපට හේතු වෙනවා යෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කිරීම පිණිස. ඒ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන කෙනෙකුට ධර්මාවබෝධය ලබන්නට පුළුවන්කම ලැබෙනවා. අත්ති භික්කවේ පීති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. එතකොට මේ මනාව ඇති කරගන්න ප්‍රඥාවෙන් යුක්තව මේ පිළිබඳව සසර පිළිබඳව කල්පනා කිරීම නූපන් ප්‍රීති සම්බොජ්ජංගේ උපදවා ගැනීම පිණිසත් උපදවාගත් ප්‍රීති සම්බොජ්ජංගේ වඩා වර්ධනය කර ගැනීමටත් හේතුවක් බවට පත් වෙනවා. දැන් අපි කතා කරන්න ඕන කොහොමද මේ ප්‍රීති සම්බොජ්ජංගේ ඇති කරගන්නේ? එහෙම නැත්නම් නිරාමිස ප්‍රීතිය නැමැති ධර්මාවබෝධයේ පිණිස හේතු වන අංගය වර්ධනය කරන්නේ කොහොමද? ඒ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව අපිට දේශනා කළා. ඒකාදස ධම්මා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තන්ති. ප්‍රීති සම්බොජ්ජංගය උපදවා ගැනීම පිණිස හේතු වන කාරණා 11ක් තියෙනවා. මේ කාරණා 11 පිළිබඳව අවධානය යොමු කරනවා නම් අන්න ඒ කෙනාට නිරාමිස ප්‍රීතිය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොනවද ඒ ප්‍රීති සම්බොජ්ජංගය? නිරාමිස ප්‍රීතිය ධර්මාවබෝධයේ පිණිස හේතු වන ප්‍රීතිය ඇති කර ගැනීම පිණිස හේතු වන ධර්ම 11. පළවෙනි එක තමයි බුද්ධානුස්සති. බුද්ධානුස්සති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම. බුදුගුණ දැනගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැනගත්ත බුදුගුණ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඇත්තටම අපි දැනගත්ත දේ නැවත නැවත මෙනෙහි කරනකොට තමයි ඒ තුල රැඳිලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමක් අපේ හිත තුල රැඳිලා තියෙන්න ඕන. ඒ පැහැදීම ගිලිහි නොයන්න අපේ මනස අපි පවත්වා ගන්න ඕන. එතකොට ශ්‍රද්ධාව නැමැති වටිනා ගුණය පවත්වාගෙන ගියොත් තමයි ධර්මාවබෝධය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි හොඳටම තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි බුද්ධානුස්සතිය. බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම. ඒ නැවත නැවත මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ මොන හේතුවන් නිසාද අරහං වෙන්නේ, සම්මා සම්බුද්ධ වෙන්නේ, විජ්ජාචරණ සම්පන්න වෙන්නේ, සුගත වෙන්නේ, ලෝකවිදූ වෙන්නේ යනාදි වශයෙන්
මේ බුදුහාමුදුරන්ගේ ගුණ නැවත නැවත මෙනෙහි කරන තරමට අපට බුදුහාමුදුරු පිළිබඳව සදහැසිත රඳවන්න පුළුවන්. දැන් අපි දන්නවා චතුරාර්යක භාවනාවලදී පළවෙනිම භාවනාව හැටියට උගන්වන්නේ බුද්ධානුස්සතිය. බුදු ගුණ වැඩිම. එතකොට බුදු ගුණ වැඩිමෙන් අපට ශ්‍රද්ධාව මතුවෙනවා. ශ්‍රද්ධාව මතුවෙනකොට අපට ධර්මාවබෝධයේ පිණිස හේතු වන මගක අනුගමනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධානුස්සතිය වැඩි යුතුයි. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ධම්මානුස්සති. ධම්මානුස්සති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මයේහි ගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම. දහම් ගුණ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. ඒ නැවත නැවත මෙනෙහි කිරීම අපට ධර්මයේ පිළිබඳව සදහැසිත රඳව ගන්න හේතුවක් වෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි සංඝානුස්සති. සංඝානුස්සති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඔස්සේ ගමන් කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගත්තු රහතන් වහන්සේලාගේ ගුණ මහසඟරුවනේ සංඝ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම. ඒ සංඝ ගුණ නැවත නැවත මෙනෙහි කරනකොටත් අන්න ඒ කෙනාගේ හිත තුළ නිරාමිස ප්‍රීතිය ඇති වෙනවා. එතකොට දැන් බුදු ගුණ නැවත නැවත මෙනෙහි කිරීම, ධර්මයේ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම, මහසඟරුවනේ සංඝ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම නිරාමිස ප්‍රීතිය ඇති කර ගැනීම පිණිස හේතු වන කාරණයක්. මෙන්න මේ තුන්රුවනේ ගුණ අපි මෙනෙහි කරන්න ඕන ප්‍රීති සම්බොජ්ජංගය නැත්නම් ධර්මාවබෝධයේ පිණිස හේතු වන නිරාමිස ප්‍රීතිය ඇති කර ගැනීම සඳහා. එතකොට මේ තුන්රුවනේ ගුණ දැනගත්තට මදි නැවත නැවත මෙනෙහි කිරීම අවශ්‍යයි. මොකද නැවත නැවත මෙනෙහි කරන තරමට තමයි ශ්‍රද්ධාව රඳවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එදිනෙදා ජීවිතය පිළිබඳව අපට සමහර විට එකට වාසය කරනකොට විවිධ පුද්ගලයෝ එපා වෙනවනේ. දැන් එහෙම එපා වෙන චරිත තමයි දරුවන්ට සමහර විට දෙමව්පියෝ. සමහර දරුවෝ ඇවිල්ලා අපිටත් කියනවා, "හාමුදුරනේ මට අම්මව පේන්න බෑ. මට තාත්තව පේන්න බෑ." එහෙම කියන ළමයි ඉන්නවා. අම්මව පේන්න බෑ නම් තාත්තව පේන්න බැරි නම් එතනදී එයට හේතු වෙච්ච දේ තමයි මව් ගුණ අමතක වීම සහ පිය ගුණ අමතක වීම. දන්නවා, දන්න දේ මතක් කරගෙන නැහැ. එතකොට ඇත්තටම තමන්ගේ අම්මා පිළිබඳව තාත්තා පිළිබඳව ඒ හැඟීම අඩු වෙලා ගිහින් කියලා තේරුම් ගන්නවා නම් සාමාන්‍යයෙන් අතිචිරන් නිවාසේන පියෝ භවති අප්පියෝ. බොහෝ කාලයක් එකට වාසය කිරීමෙන් ප්‍රියයන්ද අප්‍රිය වේ. ඒක තමයි ස්වභාවය. එතකොට අම්මත් එක්ක එකට වාසය කරනකොට තාත්තත් එක්ක එකට වාසය කරනකොට සමහර විට අම්මව එපා වෙන ගති, තාත්තව එපා වෙන ගති ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ එපා වීම Tamanට අකුසලයකට හේතුවක් නේ. සමහරක් විට Tamanගෙන් වෙන්න ඕන යුතුයකම් ටික පැහැර හරින්න හේතුවක්. එතකොට මොකද වෙන්නේ? දෙමව්පියෝ නැති දවසක පසුතැවෙන්න ඒක හේතුවක්. එතකොට ඒක අකුසලයට බර වෙච්ච, පිරිහීමට හේතු වෙච්ච, අභාග්‍ය සම්පන්න තත්වයකට වැටෙන්න හේතු වන සිටිවිල්ල. අම්මව එපා වුණා නම්, තාත්තව එපා වුණා නම්, එතකොට අම්මව තාත්තව එපා වෙන්න ඉඩ නොදී අම්මා පිළිබඳව හැඟීම ආදරය, තාත්තා පිළිබඳව හැඟීම ආදරය රඳවගෙන යන්න නම් ඒ අය මව් ගුණ නැවත නැවත මෙනෙහි කළ යුතුයි. පිය ගුණ නැවත නැවත මෙනෙහි කළ යුතුයි. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම ශ්‍රද්ධාව රඳවා ගැනීමට හේතුවක්. එය ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩෙන්න හේතුවක්. ධර්මයේහි ගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම ධර්මයෙන් පිටපණින් නැතුව ධර්මය තුල රැඳී සිටින්න හේතුවක්.
ඒ තුලින් තමයි අපට නිරාමිස ප්‍රීතිය ඇති වෙන්නේ. මහා සංඝරත්නයේ සංඝගුණ පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම ඒ කෙලෙස් ප්‍රහීන කළ ගමන අවසන් කළ උතුමන් පිළිබඳව ඇතිවන සදහැසිත ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතුවක්. ඒ නිසා බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වැඩි යුතුයි. එතකොට කාරණා තුනයි. ඊළඟ කාරණාව තමයි සීලානුස්සති. සීලානුස්සති කියලා කියන්නේ තමන් ආරක්ෂා කරන සීලය පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම. තමන්ගේ සීලය ගැන. එතකොට සීලය ගැන මෙනෙහි කරනවා කියලා කියන්නේ මම මෙන්න මේ ශික්ෂාපද රකින්න කෙනෙක්. මෙච්චර කාලයක් මම රැකපු කෙනෙක්. මම සත්ව ඝාතන අකුසල කර්මයෙන් වැළකුණා. මම සොරකමෙන් වැළකුණා. මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණා. මම බොරු කීමෙන් වැළකුණා. මම මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණා. මෙන්න මේ විදියට තමන් ආරක්ෂා කරන සීලය පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට මෙච්චර කාලයක් රැකපු සීලය, තමන් සමාදන් වෙච්ච සීලය, ඒ ආරක්ෂා කරගත්ත විදිය, මේ සීලේ තියෙන වටිනකම මේ පිළිබඳව නැවත නැවත මෙනෙහි කරන තරමට තමන්ගේ හිත තුළ නිරාමිස ප්‍රීතිය ඇති වෙනවා. ඒ නිරාමිස ප්‍රීතිය ඇති කරගත්ත කෙනා දුස්සීල තත්වයකට නැවතපත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. බලන්න, කාලයක් තිස්සේ ප්‍රතිපත්ති හදාගෙන ආවහම ඒ ප්‍රතිපත්ති කඩන්න අමාරුයිනේ. ඒක පුරුද්දක් වෙනවා. එතකොට සීලය වුණත් එහෙමයි. සීලය ආරක්ෂා කරගෙන යනකොට ඒක පුරුද්දක් වෙනවා. එතකොට ඒ සීලය පිළිබඳව මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. හැබැයි මෙතනදී තවත් කාරණාවක් තේරුම් ගන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ සීලානුස්සති කියලා සීලය පිළිබඳව මෙනෙහි කරන්න කියලා අනුදැන වදාලා, ඒ වගේම අර මද පිළිබඳව, මත්වීම් පිළිබඳව කතා කරනකොට සීල මදෝ කියලා මත්වීමක් ගැනත් ඉගැන්වුවා. සීල මදෝ කියලා කියන්නේ තමන් සිල්වත් කියලා ඇතිවන මත්වීම හොඳ නැහැ. ඒකෙන් පිරිහෙනවා. දැන් සමහර උදවියට සිල්වත්, ඒ කියන්නේ ගුණයක්, වටින අවස්ථාවක්. තමන් සිල්වත් කියන්නේ බොහොම වටින දෙයක්. එතකොට ඒ වටිනා ගුණයම ඒ වටින තැනින් නැති කරලා පල්ලෙහාට ඇද දමන ස්වභාවයක් තමයි මදය, මත්වීම, මාන්නය කියලා කියන්නේ. එතකොට සීල මදෝ කියලා කියන්නේ සමහර අයට තමන් රකින්න සීලය ගැන හිතනකොට ඇති වෙනව මත්වීම. ඒ කොහොමද ඒක එන්නේ? අනිත් මිනිස්සු දුස්සීලයි. අනිත් මිනිස්සු වැරදි කරනවා. මම සිල්වතෙක්, මම සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා අනිත් කෙනා හෙලා දකිමින් තමන්වම උස් කරලා ඇති කරගන්න මාන්නයක් තියෙනවා. ඒකට කියනවා සීල මදෝ කියලා. එතකොට මේ වටින ගුණ තමන් සතුව තියෙන එක හරිම වටිනවා. හැබැයි මේ වටින ගුණය ගැන කල්පනා කරලා මත් වෙන්නත් හොඳ නැහැ. මත් නොවී ඉන්න පුළුවන් මනසක් හදා ගන්න ඕන. දැන් පිණ්ඩපාත මදෝ කියලා එකක් තියෙනවා. පිණ්ඩපාත මදෝ කියලා කියන්නේ උන්වහන්සේ පිණ්ඩපාතයෙන් තමයි යැපෙන්නේ. ඒක කොච්චර ගුණයක්ද කියලා බලන්න. මොනතරම් වටිනවද කියලා බලන්න පිණ්ඩපාතේ වඩිනවා කියන එක. හැබැයි මේ පිණ්ඩපාතේ වඩින භික්ෂුන් වහන්සේට ඇති වෙන්න පුළුවන් මාන්නයක් තමයි අනිත් භික්ෂුන් වහන්සේලා පන්සලට දාන්නේ උපාසක උපාසිකාවෝ ගෙනල්ලා පුදනකම් කට ඇරන් බලන් ඉන්නවා. මං නම් එහෙම ඉන්න කෙනෙක් නෙවෙයි, ඒ හාමුදුරුවෝ වගේ නෙවෙයි, මම පිණ්ඩපාතේ වැඩලා තමයි දානේ වළඳන්නේ, මම උසස්, ඒ අය පහත් කියන හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඒවට කියනවා පිණ්ඩපාත මද. ඒ මාන්න ස්වභාවය නැත්නම් මත්වීම් වලට යනකොට ඒක පිරිහීමට හේතුවක්. දැන් මෙතනදී සීලානුස්සතිය කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳව මෙනෙහි කරනවා. හැබැයි මේ මෙනෙහි කිරීම මාන්නයකට හේතුවක් නෙවෙයි, මත්වීමකට හේතුවක් නෙවෙයි. තවත් ඒ සීලය තුල රඳා පවතින සහ නිවන කරා යොමු වෙන පටිසෝතගාමී පිළිවෙත තුල ගමන් කරන්න, ප්‍රීතිය උපදවා ගන්න, නිරාමිස ප්‍රීතිය උපදවා ගන්න හේතුවක්. ඒ නිසා සීලානුස්සතිය අත්‍යවශ්‍යයි. ඊළඟ කාරණාව තමයි ඡාගානුස්සති. ඡාගානුස්සති කියලා කියන්නේ පරිත්‍යාගයන් පිළිබඳව, ත්‍යාගී ගුණය ගැන. තමන් කොයිතාක් දුරට දන් දෙනවද? ඒ දානයේ පිළිබඳව තමන්ට කල්පනා කරනකොට මම මෙන්න මේ විදියට අත්හැරීම පුරුදු පුහුණු කරන කෙනෙක්. මම මෙන්න මේ විදියට දාන පාරමිතාව සම්පූර්ණ කරන කෙනෙක්.
තමන්ගේ අර ත්‍යාගී ගුණය පිළිබඳව කල්පනා කරන්න ඕන. හැබැයි ඒකෙන් මත් වෙන්න බෑ. තව තවත් අත්හැරීම කියන එක පුරුදු පුහුණු වීම පිණිස හේතුවක් වෙන්න ඕන. ඒක නිරාමිස ප්‍රීතිය වර්ධනය වෙන්න හේතුවක්. නිවන කරා යොමු වෙන්න හේතුවක්. ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවට හේතු වන අංගයක් බවට පත් කර ගන්නට ඕනේ. ඒ නිසා ඡාගානුස්සතිය තමන්ගේ පරිත්‍යාගී ස්වභාවය පිළිබඳව මෙනෙහි කිරීම ප්‍රීති සම්බොජ්ජංගය වර්ධනය කර ගන්නට, ඇති කර ගන්නට, උපදවා ගන්නට හේතුවක්. ඒ වගේම තමයි දේවතානුස්සති. දේවතානුස්සති කියලා කියන්නේ දේවත්වයට හේතු වන, සුගතියට හේතු වන ශ්‍රද්ධාදී ගුණධර්ම පිළිබඳව මෙනෙහි කිරීම. ඒ තුලිනුත් අපිට ප්‍රීති සම්බොජ්ජංගය ඇති කර ගන්නට පුළුවන්. නිර්වාණගාමී ප්‍රතිපදාව තුල ඉදිරියට ගමන් කරන්න ඒ හේතුවක් බවට පත් වෙනවා. දේවතානුස්සති කියලා කියන්නේ ඒකයි. ඊළඟට උපසමානුස්සති. උපසමානුස්සති කියලා කියන්නේ තමන් පාලනය කළ කෙලෙස් පිළිබඳව මෙනෙහි කිරීම. පාලනය කළ කෙලෙස් පිළිබඳව මෙනෙහි කිරීම. ඒ කියන්නේ කෙලෙස් ගැන හිත ඉන්නවයි කියන එක නෙවෙයි. කරපු පාප කර්ම ඒව ගැන හිත ඉන්නවා කියන එක නෙවෙයි. මෙතනදි පෙන්වන්නේ උපසමානුස්සති. තමන්ගේ යටපත් වෙච්ච කෙලෙස්, මම මේ ක්ලේශය යටපත් කරගෙන ඉන්න කෙනෙක්, මම රාගය යටපත් කරපු කෙනෙක්, මම ද්වේෂය යටපත් කරපු කෙනෙක්, මම මෝහය යටපත් කරපු කෙනෙක්, මම ඒ කෙලෙස් වලට වර්ධනය වෙන්න ඉඩ දීලා නැහැ. ඒ කෙලෙස් වල තිබෙන ආදීනවය මම තේරුම් අරගෙන ඒ පාලනය කරගෙන ඉන්නේ. මම මගේ කෙලෙස් පාලනය කරගත්ත කෙනෙක් කියලා ඒ පාලනය කළ බව මෙනෙහි කරන්න. එතකොට ඒ පාලනය තුල ඉදිරියට යන්න පුළුවන්. ඒ පාලනය තුල ඉදිරියට යනකොට කෙලෙස් ප්‍රහීන කරන්නේ උපකාරයක් වෙනවා. නිරාමිස ප්‍රීතිය ඇති කරගන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ලෝක පුද්ගල පරිවර්ජනතා. දරුණු ගති තියෙන, රෞද්‍ර ගති තියෙන පුද්ගලයන් ඇසුරු නොකිරීම, අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම. දැන් හැම බොජ්ජංගයක්ම වර්ධනය කරගන්න, ඒ කියන්නේ ධර්මාවබෝධයේ පිණිස හේතු වන අංග වර්ධනය කරගන්න හේතු වන වටිනා කාරණාවක් තමයි ඔය අසත්පුරුෂ ගති තියෙන උදවිය ඇසුරු නොකිරීම කියන එක. එතකොට නිරාමිස ප්‍රීතිය ප්‍රතික්ෂේප කරන බොහොම දරුණු මට්ටමේ මානසික මට්ටමක් තියෙන එබඳු අසත්පුරුෂයින් ඇසුරු නොකිරීම ප්‍රීති සම්බොජ්ජංගේ වර්ධනයට හේතුවක්. නිරාමිස ප්‍රීතිය ඇති කර ගැනීම පිණිස හේතුවක්. ඒකට කියනවා ලෝක පුද්ගල පරිවර්ජනතා. ඒ වගේම සිනිද්ද පුද්ගල සේවනතා. සිනිද්ද පුද්ගල සේවනතා කියලා කියන්නේ මෘදු මොලොක් ගති තියෙන සත්පුරුෂයින් ඇසුරු කිරීම. සත්පුරුෂ ජනයා ඇසුරු කිරීම. ඒක ධර්මාවබෝධයේ පිණිස හේතු වන ප්‍රධාන අංගයක්. දැන් සෝතාපට්ටි අංගවලදීත් පෙන්වන්නේ පළවෙනිම කාරණාව තමයි සත්පුරුෂ සංසේවෝ. සත්පුරුෂයන් ඇසුරු කිරීම. එතකොට අසත්පුරුෂයන් බැහැර කිරීම සහ සත්පුරුෂයන් ඇසුරු කිරීම කියන එක මේ බොජ්ජංග වර්ධනය වෙන්න හේතුවක්. නිවන පිණිස හේතු වන පටිසෝතගාමී පිළිවෙතෙහි ඉදිරියට ඇදෙන්න හේතුවක්. දැන් මෙතනදිත් අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. දැන් අපි මේ සත්පුරුෂයන් ඇසුරු කිරීම සහ අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම කියලා කියනවානේ. මේක ඇත්තටම ගත්තොත් පුද්ගල වශයෙන් ඇසුරු කිරීම හෝ නොකිරීම කියන තරමටම ලඝු කරන්න එපා. ඒකත් එක කාරණාවක් බවට පත් වෙනවා. ඒක ඇත්ත. හැබැයි අපි කල්පනා කරන්න ඕන මේ සමාජය නිවැරදි පැත්තට ගන්න. එතකොට දැන් අපි පුද්ගලයෙක් පිළිබඳව කල්පනා කළොත් දැන් ඔබට ඇසුරු කරන්න ලැබෙන මිනිස්සු ඉන්නවානේ, යාළුවෝ ඉන්නවානේ, ඥාතීන් ඉන්නවානේ. මේ තමන්ට හමුවන, තමන්ගේ ඉදිරියට එන සෑම පුද්ගලයෙක් පිළිබඳවම කල්පනා කළොත් ඒ හැම පුද්ගලයෙක් ඇතුළෙම පුද්ගලයෝ දෙන්නෙක් ඉන්න බව අපට පැහැදිලිනේ. පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මේ එකම පුද්ගලයෙක්ගේ ඇතුළේ චරිත දෙකක් රඟ දක්වනවා. ඒ චරිත දෙක තමයි සත්පුරුෂ චරිත සහ අසත්පුරුෂ චරිත. එතකොට සම්පූර්ණයෙන්ම 100%ක් හොඳ මිනිස්සුත් නැහැ. සම්පූර්ණයෙන්ම 100%ක් නරක මිනිස්සුත් නැහැ. එතකොට පුද්ගලයෙක් පිළිබඳව ගත්තාම ඒ පුද්ගලයා ගැන කල්පනා කළොත්
රළු ගති තියෙන සම්පූර්ණයෙන්ම රළු සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ ගති තියෙන මිනිස්සුත් නැහැ. ඒ වගේම සම්පූර්ණම සිනිදු මෘදුමුලක් ස්වභාවයක් තියෙන සත්පුරුෂ මිනිස්සුත් හැමතැනම නැහැ. හැමෝගෙම සත්පුරුෂ ගති සහ අසත්පුරුෂ ගති තියෙනවා. එතකොට මම හිතන්නේ මේ අසත්පුරුෂයන් ඇසුරු නොකිරීමද සත්පුරුෂයන් ඇසුරු කිරීමද කියනකොට පුද්ගල වශයෙන් එය ග්‍රහණය කරනවට වඩා ඒ පුද්ගලයා තුළ තිබෙන චරිත පිළිබඳව කල්පනා කරන්න. දැන් අපිට පුළුවන් නම් ඕනෑම පුද්ගලයෙක්ගේ තමන් ඉදිරියට එන සෑම පුද්ගලයෙක්ගෙම හොඳ ගති ටික තමන්ගේ ජීවිතයට ආදර්ශයක් හැටියට එකතු කරගන්න. මේ හැම නරක මිනිසෙක්ගෙම හොඳ ගුණ තියෙනවා. හොඳ ගුණ තියෙන මිනිස්සු ළඟත් නරක ලක්ෂණ තිබෙනවා. එතකොට හැම පුද්ගලයෙකුගේම හොඳ ටික තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන් නම් හොඳ ලක්ෂණ ටික මෘදුමලොක් ලක්ෂණ ටික තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් මේ ලෝකේ තමන් හමුවට එන සෑම පුද්ගලයෙක්ම සත්පුරුෂයෙක් බවට පත් කරගන්න පුළුවන්. දැන් ඇත්තටම දැන් තමන් පිළිබඳව කල්පනා කළොත් කවුරු හරි කෙනෙක් තමන්ගේ තියෙන නරක පැත්ත ගන්නවා නම් ඒ කෙනාට තමන් අසත්පුරුෂයෙක්. කවුරු හරි කෙනෙක් තමන්ගේ හොඳ පැත්ත ගන්නවා නම් ඒ කෙනාට තමන් සත්පුරුෂයෙක්. එතකොට ඒ නිසා තමයි එක පුද්ගලයෙකුට සත්පුරුෂයෙක් තවත් පුද්ගලයෙකුට අසත්පුරුෂයෙක්. එකම පුද්ගලයා. එතකොට දැන් තමන් ආශ්‍රය කරන කෙනාගේ හොඳ ටික ගන්නවා නම් ඒ ආශ්‍රය කරන කෙනා තමන්ට සත්පුරුෂයෙක්. ආශ්‍රය කරන කෙනාගේ නරක ටික තමන් ගන්නවා නම් ඒ ආශ්‍රය කරන කෙනා අසත්පුරුෂයෙක්. එතකොට ලෝක පුද්ගල පරිවර්ජනතා අසත්පුරුෂ ලක්ෂණ තියෙන අයගේ ඒ අසත්පුරුෂ ගති ලක්ෂණ ගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒ ඇසුරු කරන්න එපා. යම්කිසි පුද්ගලයෙකුගේ මෘදුමලොක් ගති තියෙනවා නම් ආදර්ශ සම්පන්න ගති තියෙනවා නම් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම පිණිස හේතු වන ගති තියෙනවා නම් අන්න ඒ ගති ටික තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. අන්න ඒබඳු චරිත අර පුද්ගලයන්ගෙන් ග්‍රහණය කරගන්න තමන් උනන්දු වෙන්න ඒ ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතුවක්. ඊළඟ කාරණාව පෙන්නනවා පසාදනීය සුත්තන්ත පච්චවෙක්කනතා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මෙනෙහි කිරීම. ප්‍රීති සම්බොජ්ජංගේ වර්ධනය වෙන්න හේතු වන සූත්‍ර දේශනා මෙනෙහි කිරීම. එතකොට මේ ධර්මකාරණා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන්න හේතු වන කාරණා මේ පිළිබඳව තමන්ට මෙනෙහි කරන්න පුළුවන් නම් එයත් ප්‍රීති සම්බොජ්ජංගේ වර්ධනය වීම පිණිස හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම අවසානයේදී පෙන්නනවා තදදි මුත්තතා. ඒ කියන්නේ ප්‍රීති සම්බොජ්ජංගයටම නැමුණු සිත. ඒ කියන්නේ නිරාමිස ප්‍රීතිය තුලම හිත ගෙන යන්න උනන්දු වීම අපට මේ ධර්මාවබෝධයේ පිණිස හේතු වන කාරණාවක් බවට පත් වෙනවා. එතකොට ඒකාදස ධම්මා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය සංවත්තಂತಿ. ප්‍රීති සම්බොජ්ජංගේ උපදවා ගැනීම පිණිස හේතු වන ධර්ම 11ක් තියෙනවා. බුද්ධානුස්සති බුදුගුණ නැවත නැවත මෙනෙහි කිරීම, ධම්මානුස්සති ධර්මයේහි ගුණ නැවත නැවත මෙනෙහි කිරීම, සංඝානුස්සති මහ සංඝරුවනේ සංඝගුණ නැවත නැවත මෙනෙහි කිරීම, සීලානුස්සති තමන්ගේ සීලය පිළිබඳව නැවත නැවත උඩඟු නොවි නිරාමිස ප්‍රීතිය පිණිස මෙනෙහි කිරීම, ත්‍යාගානුස්සති තමන්ගේ ත්‍යාගී ගුණය පරිත්‍යාගය දානය පිළිබඳව උඩඟු නොවි එය නිරාමිස ප්‍රීතිය බවට පත් කර ගැනීම පිණිස මෙනෙහි කිරීම, දේවතානුස්සති සුගතිගාමී වෙන්න හේතු වන ශ්‍රද්ධාදී ගුණධර්ම පිළිබඳව මෙනෙහි කරමින් ඒ ගුණයන්ට අනුගතව වාසය කරන්න උනන්දු වීම, උපසමානුස්සති තවන ලද කෙලෙස් පිළිබඳව යටපත් කරන ලද කෙලෙස් මම මේ කෙලෙස් යටපත් කරපු කෙනෙක් කියලා මෙනෙහි කිරීම, ලෝක පුද්ගල පරිවර්ජනතා රළු ගති තියෙන අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම, සිනිද්ද පුද්ගල සේවනතා මෘදු මොලොක් ගති තිබෙන සත්පුරුෂයන් ඇසුරු කිරීම, පසාදනීය සුත්තන්ත පච්චවෙක්කනතා ප්‍රීති සම්බොජ්ජංගේ වර්ධනය වෙන්න හේතු වන සූත්‍ර දේශනා පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීම සහ ප්‍රීති සම්බොජ්ජංගයට නැමුණු සිතක් ගොඩනගා ගැනීම අපට නිරාමිස ප්‍රීතිය ඇති කරගන්න හේතුවක්.
නිරාමිස ප්‍රීතිය ඇති කර ගැනීම ධර්මාවබෝධයේ පිණිස හේතු වන අංගයක්. මෙන්න මේ බොජ්ජංග කාරණා පිළිබඳව අපි මෙනෙහි කරමින් එයට අනුගත වෙනවා නම් අපට සැබවින්ම ධර්මාවබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ධර්මයේ හරියාකාරව තේරුම් ගන්න ඕන. දැන් මේ කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කරනකොට විවිධ පුද්ගලයන්ට විවිධ අදහස් ඇති වෙන්න පුළුවන්. දැන් මේ කාලය පිළිබඳව කල්පනා කරනකොට අපි තේරුම් කරලා දෙන්න ඕන වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි මේ වෙනකොට අපේ රටේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට ධර්මදේශනා නිතරම ශ්‍රවණය කරන්නට ලැබෙනවා. විවිධ භික්ෂුන් වහන්සේලාගේ ධර්මදේශනා. සමහර විට අමුතු විදියේ ධර්මදේශනා. ඒ භික්ෂුන් වහන්සේලා ධර්මය තේරුම් ගත්ත විදියට සිදු කරන දේශනා. ඉතින් මේ වෙලාවේ එක එක විදියේ ධර්මදේශනා නිසා අපේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ යම්කිසි අතරමං වීමක් වෙලා තියෙන බවකුත් පේනවා. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු අපෙන් අහන දෙයක් තමයි හාමුදුරුවනේ අර හාමුදුරුවෝ මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඒ කියපු කතාවද හරි නැත්නම් මේ හාමුදුරුවෝ කියන මේ කතාවද හරි? මොකක්ද ඇත්ත? මෙන්න මේ පටලවිල්ල තුල මිනිස්සු දැන් හිර වෙලා තියෙනවා. ඇත්තටම හිර වෙලා නෙවෙයි හිර කරලා තියෙනවා. මේ හිර කලේ තම තමන්ගේ අදහසට මිනිස්සු ටික එකතු කරගන්න. හැබැයි හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව බැලිය යුතු ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. දැන් ධර්මයේ බලන්න ඕන ක්‍රමය දැනුමෙන්ද ප්‍රඥාවෙන්ද කියලා ඇහුවොතින් ඒකට දෙන්න තියෙන උත්තරය තමයි ධර්මයේ බැලිය යුත්තේ දැනුමෙන් නොවේ ප්‍රඥාවෙන්. ඇත්තටම කියනවා නම් ධර්මය කියන එක වර්ධනය කරගත්ත මහා දැනුමකින් බලන්න ගියොතින් ඒ දැනුම වැඩි වෙච්ච කෙනෙක් බුදුදහම පිළිබඳව දකිනකොට ඒ කෙනාට දකින්න හම්බෙන්නේ නිවැරදි බුදුදහම නොවේ. ඒ නිසා මේ බැලිය යුතු වෙන්නේ දැනුමෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. ඒ කාරණාව පිළිබඳව මම පැහැදිලි කරලා දෙන්න. දැන් බොහෝ විට අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ උගතුන් වැඩි වෙන තරමට බුදුදහම නැති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියලා. ඒ කියන්නේ ප්‍රඥාවෙන් බුදුදහම බලන අය නෙවෙයි. මතක තියාගන්න දැනුම කියන්නේ එකක්, ප්‍රඥාව කියන්නේ තව එකක්. මේ දැනුම වර්ධනය කරගත්ත පළියට ඒ කෙනාට ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාව තමයි වර්ධනය කරගත යුතු ධර්මයේ බවට පත් වෙන්නේ. දැන් මේ වෙනකොට ධර්මදේශනා පිළිබඳ සමහර ධර්මදේශනා පිළිබඳව කල්පනා කරනකොට ඒ ධර්මදේශනාවල අන්තර්ගත කරුණු පිළිබඳව කල්පනා කරනකොට මෙන්න මේ අදහසත් ඇතුව ඔය ඇත්තෝ ඒවා ශ්‍රවණය කරන්න කියලා මම යෝජනා කරනවා, ආරාධනා කරනවා. කිසිම කෙනෙක් සමග වාදයක් නොවේ. ඔබටත් ඕනෑම දේශනාවක් ශ්‍රවණය කිරීමේ නිදහස අයිතිය තිබෙනවා. ඒ වගේම තමයි ඕනෑම දේශනාවක් ශ්‍රවණය කරනවා වගේම ඒ ඕනෑම දේශනාවක් පිළිබඳවම විචාරශීලී වෙන්න ඔබට අයිතිය තියෙනවා. ඒ අයිතිය බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. කාලාම සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී. එතකොට ඕනෑම කෙනෙක් දේශනා කරන ධර්මය ඇහුවට කමන්නේ. හැබැයි එක දෙයක් උපාදානය කරගෙන අහන්න යන්න එපා. එක භික්ෂුවක් උපාදානය කරගෙන අහන්න යන්න එපා. ප්‍රඥාව අවදි කරලා අහන්න. ප්‍රඥාවෙන් තමයි බුදුදහම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ, නැතුව දැනුමෙන් නෙවෙයි. දැන් මේ වෙනකොට දැනුම පදනම් කරගත්ත බුද්ධ ආගමකුත් තියෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවයින් පස්සේ පසුකාලීනව මේ බුදුදහම විවිධ පැතිවලට වෙන් කරගත්තා. දැන් ඒකේ ප්‍රධානම අවස්ථාවක් තමයි මහායාන සම්ප්‍රදාය බිහිවීම සහ ඊළඟට තේරවාද සම්ප්‍රදාය. ඒතකොට මහායාන සම්ප්‍රදායක් තියෙනවා, තේරවාද සම්ප්‍රදායක් තියෙනවා. මහායාන සම්ප්‍රදාය තුල උගන්වන බුදුදහම එකක්. ඊළඟට තේරවාදී බුදුදහම තුල අන්තර්ගත වෙන්නේ තවත් කාරණාවක්. දැන් මේ ත්‍රිපිටකය පිළිබඳව කල්පනා කළොත් ත්‍රිපිටකය අයිති වෙන්නේ තේරවාදීන්ගේ විශ්වාසයක්. තේරවාදී බුදුදහම තමයි ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙන්නේ. එතකොට මහායාන සම්ප්‍රදාය තුල ඔවුන්ගේ අදහස ඊට වඩා වෙනස්. එතකොට දැන් මේ විදියට මහායාන, තේරවාද යනාදී වශයෙන් බෙදිලා තියෙනවා. ඒවයිත් තව කොටස් තිබෙනවා. දැන් මේ වෙනකොට උගත්යයි කියන කණ්ඩායමක් විසින් සිදු කරන දෙයක් තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. මම මේ කියන්නේ මේ කතාවත් ඔය හිතේ පුංචි තැනක තියාගෙන ධර්මදේශනා ශ්‍රවණය කරන්න කියන යෝජනාවයි. වෙන මොකක්වත් නෙවෙයි.
තමන්ගේ විචාරශීලී භාවය වර්ධනය කරන්න හේතු වන කාරණාවක් කියන මිසක් ගැටෙන්න උගන්නනව නෙවෙයි. දැන් බලන්න මේ වෙනකොට ලෝකේ බහුතරයක් පිළිගත්ත විෂය කුමක්ද? මේ ලෝකයේ බහුතරයක් මේ වෙනකොට පිළිගත්ත විෂය තමයි විද්‍යාව කියලා කියන්නේ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම දෙයක් පිළිගැනීමේ ඒකකය බවට පත් වෙලා තිබෙන්නේ ඕනෑම දෙයක් පිළිගැනීම සඳහා භාවිතා කරන මිනුම් දණ්ඩ ප්‍රධාන මිනුම් දණ්ඩ බවට පත් වෙලා තියෙන්නේ විද්‍යාව. දැන් සමහර උගත් පිරිසක් ඉන්නවා. දැන් භික්ෂුන් වහන්සේලා අතරෙත් උගත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ උගත් භික්ෂුන් වහන්සේලා උගත් කියලා කියන්නේ දැනුමින් යුක්තයි. උන්වහන්සේලා ත්‍රිපිටකය පිළිබඳව හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මහායාන සම්ප්‍රදාය පිළිබඳව හොඳට ඉගෙනගෙන තියෙනවා. අනෙකුත් ආගම් වල ඉගැන්වීම් පිළිබඳව හොඳට ඉගෙනගෙන තියෙනවා. විද්‍යාව පිළිබඳවත් හොඳට ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ හැම විෂයක් පිළිබඳව ඉගෙන ගත්ත කියන්නේ උගතෙක්නේ. දැනුම තියෙන කෙනෙන්නේ. එතකොට මේ උගත දැන් මේ කරන්නේ මොකක්ද? ඒක අපිට හරි වැදගත්. දැන් මේ උගතා දැන් මම මේ පැහැදිලි කරන දේ තේරුම් ගන්න මේ උගතා බලනවා මේ ලෝකේ වඩාත් පිළිගත්ත ඒකකය මොකක්ද? දැන් තේරවාදී ත්‍රිපිටකයත් කියවනවා, මහායාන සම්ප්‍රදායත් කියවනවා, අනිකුත් ආගම් ඉගෙන ගන්නවා. ඒත් එක්කම ලෝකයේ මේ වෙනකොට වැඩිපුරම පිරිසක් භාවිතා කරන විෂය අල්ල ගන්නවා. ඒක තමයි විද්‍යාව. ඉතින් මේ විද්‍යාව කියන මේ උපමාවකින් පෙන්නන විද්‍යාවෙන් හදනවා ලොකු බෝතලයක්. විද්‍යාවෙන් හදනවා ලොකු බෝතලයක්. ඊට පස්සේ මොකද කරන්නේ? ත්‍රිපිටකය ගෙනල්ලා තියෙනවා මේ බෝතලේ උඩින්. ගෙනල්ලා තියලා හොලවනවා. හොලවනකොට මොකද වෙන්නේ? අර විද්‍යාව කියන බෝතලයට වැටෙන සූත්‍ර ටික වට්ටලා විද්‍යාව කියන බෝතලය ඇතුළට දාන්න පුළුවන් ටික දාලා විද්‍යාව කියන බෝතලයට වැටෙන්නේ නැති කොටස හලනවා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ මේ මෙන්න මෙහෙම කතා තියෙනවා ත්‍රිපිටකයේ ඒවා ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒවා විද්‍යාත්මක නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් 이르දි ප්‍රාතිහාර්ය ගැන. 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව කතා කරනකොට අපි හිතමු සූත්‍රයක උඩින් ගමන් කළා කියලා හෝ නැත්නම් වතුර ඇවිදගෙන ගියා කියලා කතාවක් තියෙනවා නම් බලනවා මේක වෙන්න පුළුවන් දෙයක්ද? මේක විද්‍යාත්මකද? දැන් විද්‍යාත්මකද කියලා ඇහුවොත් දැන් අපි ඔබෙන් විමසුවොත් ඒ සූත්‍ර දේශනාවල තියෙන විදියට කෙනෙකුට උඩින් යන්න පුළුවන්ද බැරිද කියලා මේ අහන අය අතරේ උත්තර දෙකක් දෙනා ඉන්නවා. පිරිසක් කියනවා උඩින් යන්න පුළුවන්. තව පිරිසක් කියනවා උඩින් යන්න බෑ. එතකොට උඩින් යන්න පුළුවන් කියපු පිරිස උඩින් යන්න පුළුවන් කිව්වේ කුමන පදනමකින්ද? කුමන සාක්ෂියකින්ද? ඔවුන් උඩින් යන්න පුළුවන් කියලා කියන්නේ පොතෙහි සඳහන් වෙච්ච නිසා. බුදුහාමුදුරන්ගේ දේශනාව සැකයට පත් කරන්න හොඳ නැහැ. සූත්‍ර දේශනාවල තිබුණා නම් ධර්මයේ තුල තිබුණා නම් උඩින් ගිහිල්ලා තියෙනවා කියලා අපුවා අපි ඒක පිළිගන්නවා. ඒ පිළිගැනීමත් වැරදි පිළිගැනීමක්. ඊළඟට තව කෙනෙක් කියනවා නම් උඩින් යන එක මම පිළිගන්නේ නැහැ. ඇයි පිළිගන්නේ නැත්තේ? ඒක විද්‍යාත්මක නැහැ. ඒතකොට විද්‍යාත්මක නැහැ කියලා කියනවා නම් ඒකත් වැරදි පිළිගැනීමක්. එතකොට දැන් අද මේ සමාජය තුළ ජීවත් වෙන අය උඩින් යන එක පිළිගන්නවා කියනකොට පිළිගන්නවා කියන්නේත් වැරදි තැනකින් ඉඳලා පිළිගන්නේ නැහැ කියනවා නම් ඒ නැහැ කියන්නේත් වැරදි තැනක ඉඳලා. මම මේ කියන්නේ උඩින් යනවද නැද්ද කියන එක කිසිම කෝණයකින් නෙවෙයි ප්‍රඥාව අවදි කරලායි බැලිය යුතු වෙන්නේ. ප්‍රඥාවෙනුයි බැලිය යුතු වෙන්නේ. දැන් මොකද කරන්නේ? ත්‍රිපිටකයේ විද්‍යාවට අදාළ ටික දාගන්නවා, ඉතුරු ටික හලලා දානවා, ප්‍රතික්ෂේප කරනවා. මහායාන සම්ප්‍රදායත් ගෙනල්ලා තියෙනවා අර විද්‍යාව කියන බෝතලේ උඩට විද්‍යාවට වැටෙන ටික වැට්ටුවා, ඉතුරු ටික ප්‍රතික්ෂේප කළා. අනිකුත් ආගම්වලත් එහෙමයි. විද්‍යාවට වැටෙන ටික දාගන්නවා, ඉතුරු ටික ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අර විද්‍යාව කියන බෝතලයට වැටුණු ටික අරගෙන විද්‍යාව කියන බෝතලෙත් එක්ක අර ටික පෙන්නනවා. එතකොට අර විද්‍යාව කියන බෝතලයට වැටුණු ටික පෙන්නනකොට ලෝකේ බහුතරයක් එක පිළිගන්නවා. මොකද ලෝකේ බහුතරයක් විද්‍යාව තමයි ප්‍රධාන මිනුම් දණ්ඩ බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නය තමයි මේ සෑම දෙයක්ම විශේෂයෙන් බුදුදහම වාගේ විෂයක් මනින්න විද්‍යාවේ තියෙන බලය මොකක්ද? විද්‍යාවේ තිබෙන ශක්තිය මොකක්ද? විද්‍යාවේ තරම් බල සම්පන්නද? විද්‍යාවේ තරම් ශක්තිමත්ද? ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා. මොකද හේතුව අපි දන්නවා මේ විද්‍යාව කියලා කියන්නේ තත්පරයක් පාසා අලුත් වෙන විෂයක්. මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා යමක් කිව්වනම් ඒක
මේ වෙනකොට වෙනස් වෙනවා. මේ වෙනකොට කියන දේ තව අවුරුදු 50කින් වෙනස් වෙනවා. එතකොට මීට අවුරුදු සමහරකට 500කට ඉස්සෙල්ලා කියපු එකක් මේ වෙනකොට වෙනස්. මේ වෙනකොට කියන එක තව අවුරුදු 500කින් තවත් කතාවක්. හොඳම උදාහරණ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සම්බන්ධයෙන්. එතකොට විද්‍යාව කියන්නේ තාම මේ හැදීගෙන එන විෂයක් මිසක් හැදිච්ච විෂයක් නෙවෙයි. සම්පූර්ණ නැහැ. එතකොට මේ වෙනකොට විද්‍යාවේ සම්පූර්ණ කරලා තියෙන පරිමාවට අදාළ බෝතල් හදලා ඉවර වෙලා ඒකට අනිත් ටික දාන්න ගියොත් මං හිතන්නේ තව අවුරුදු 50ක් යනකොට ඒක න අසරණ වෙනවා. මොකද හේතුව මේ අපි හිඳලා තියෙන හරි තැනකද කියලා ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන. මොකද විද්‍යාව කියන්නේ ශක්තිමත් විෂයක් නෙවෙයි තාමත් සොයාගෙන යන එකක්. එතකොට තාම විද්‍යාවට හොයාගන්න බැරි වුණා ලෙඩ නවත්තන්න ක්‍රමයක්. වයසට යන එක නවත්තන්න ක්‍රමයක්. මැරෙන එක නවත්තන්න ක්‍රමයක්. ඒ වගේම තමයි තාම විද්‍යාවට විවිධ අත්දැකීම් හොයාගෙන යනවා. ඉතින් මේක හොයලා ඉවර වෙච්ච එකක් නෙවෙයි හොයාගෙන යන එක. එතකොට හොයලා ඉවර වෙච්ච විෂයක් හොයාගෙන යන විෂයකින් කොහොමද වහන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ කියන්නේ ඒක Taman කල්පනා කළ යුතු කාරණාවක් හැටියට. ඉතින් ඒ නිසා මේ බුදුදහම විද්‍යාවෙන් පැහැදිලි කරලා දෙන්න හදනකොට අනිකුත් ඒවා ප්‍රතික්ෂේප කරමින් යනවා නම් ඒක භයානකයි. මොකද හේතුව ඔය විද්‍යාවම තව ඉස්සරහට ඒ හලපු දේවල් ඒක හරි කියන මට්ටමට දියුණු වෙන්නත් බැරි කමක් නැහැ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ උගතුන් යයි කියන සමහර උදවිය මේ ඔක්කොම ඉගෙනගෙන උගත්කමෙන් බුදුදහම මනින්න යනවා. ඒ බොහෝ විට එය වරදින්න හේතුවක් බවට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ ප්‍රඥාවෙන් බුදුදහම දකින්න. ප්‍රඥාව කියලා කියන්නේ රාග, ద్వේෂ, මද, මෝහ ආදී කෙලෙස් යටපත් කරන, පාලනය කරන වැඩපිළිවෙලක ඉඳලා පිරිසිදු සිතකින් සූත්‍ර ටික විමසන්න. පිරිසිදු සිතකින් ධර්මයේ විමසන්න. මේ අටුවාවේ සඳහන් වන කාරණා මේ හැම දෙයක්ම ඒ ප්‍රඥාවෙන් මෙනෙහි කරන්න. අනේ ප්‍රඥාවෙන් මෙනෙහි කරනකොට Tamanට දැනෙන දේ සහ මේ දැනුම වර්ධනය කරගෙන උගත්කමින් බලන දේ අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මේ බුදුහාමුදුරු පෙන්නපු ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කරනකොට මේ එක කාරණාවක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ හැම කාරණාවකම තිබෙන ගැඹුරු කුමක්ද කියන එක වටහා ගැනීම පිණිස ප්‍රඥාව අවදි කරලා ධර්මයේ පිළිබඳව ගවේෂණයක යෙදෙන්න උනන්දු වෙන්න. ඒ සඳහා මේ උතුම් පොහෝදා ධර්ම දේශනාව ඔබට හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රානි හෙට්ටිහේවා මෑණියන් විසින් 1972 වසරේ මාර්තු මාසයේ 10 වන දින පරලෝසපත් කුරුණෑගල දම්බොක්ක බෝයගනේ විසූ එච්.එස්. ප්‍රනාන්දු ආදරණීය පියාණන්ටත් ඒ වගේම පරලෝසපත් ලීලාවතී ප්‍රනාන්දු ආදරණීය මෑණියන්ටත් හැරිසන් හෙට්ටිහේවා දයාබර ස්වාමි පුරුෂයාණන්ටත් සරත් ප්‍රනාන්දු දයාබර සොහොයුරා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතීන් හිතයිශීන් සිහිපත් කරගෙන ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්ද්‍රානි හෙට්ටිහේවා මෑණියන්ගේ ආදරණීය දියණියන් ඇතුළු එම පවුල් වලට සම්බන්ධ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවයේ දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම එතුමියගේ සහෝදර සහෝදරියන්ට ඒ අයගේ පවුල් වල දූ දරුවන්ට කාටත් සෙත් පතන්නත් ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නත් ධර්ම ශ්‍රවණය කළ රටවැසි ලෝවැසි හැමෝටම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ උතුම් පින්කම හේතු වේවා කියන පැතුමත් ඒ වගේම ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන පරලෝසපත් එච්.එස්. ප්‍රනාන්දු දයාබර පියාණන් ජීවත් වෙලා ඉන්න කාලෙදී මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ වැඩ වාසය කරපු අපේ මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේට විශේෂයෙන් ඒ විහාරස්ථානයේ අපේ මහරගම ධර්මායතනයේ ගිනුම් කටයුතු සිදු කර දෙමින් අතිවිශාල සේවාවක් අපේ මහානායක මාහිම්පාණන් වහන්සේ ඒ වගේම අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ධර්මායතන වාසී මහා සංඝරත්නය වෙනුවෙන්
සම්පූර්ණත්වයට පත් කරලා තිබෙනවා. නිරතුරුවම කුරුණෑගල ඉඳලා කොළඹට පැමිණිලා අපේ මහානායක මාහිම්පාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට එතුමා ජීවත් වෙලා ඉන්න කාලෙදී අපේ මහානායක හාමුදුරුවෝ ඇසුරු නිසුරු කරපු වටිනා චරිතයක්, ධර්මායතනෙ ගොඩනගන්න උදව්පකාර කළ ශාසනාලයෙන් ක්‍රියා කරපු වටිනා පිය කෙනෙක්, උපාසක මහත්මයෙක්. ඉතින් එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ නොකළ නමින් මිය ගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා, දෙවියොත් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මිය ගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලෙන් කාටත් උතුම් ධර්මාවබෝධයම සලසා ගැනීමට හේතු වාසනා වේවා කියලා නිවන් පතන්න. ඔහොම වැඳ ගන්න කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ 1972 වසරේ මාර්තු මාස 10 වන දින පරලෝසපත් කුරුණෑගල දම්බොක්ක බෝයගනේ විසූ HS ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට සහ පරලෝසපත් ලීලාවතී ප්‍රනාන්දු ආදරණීය මෑණියන්ටත් හැරිසන් හෙට්ටිහේවා දයාපර ස්වාමි පුරුෂයාටත් සරත් ප්‍රනාන්දු දයාපර සොයුරා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ඉන්ද්‍රාණී හෙට්ටිහේවා මෑණියන් විසින්. එතුමියටත් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා